නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණය. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කිරීමට නම් ඒ කෙනා හිතන්න පුළුවන් කෙනෙක් විය යුතුයි. කල්පනා කරන්න පුළුවන් කෙනෙක් විය යුතුයි. හැබැයි හිතන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලටයි. උන්වහන්සේ කියා දීපු කරුණ වලට අනුවයි. එතකොට විතරයි අවබෝධ වෙන්නේ. හිතන්න පුළුවන් කියලා වල්පල් හිත හිටියා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අපිට ධර්මයේ කියලා එක එක දේවල් හිත හිටියා කියලා ධර්මයේ නාමයෙන් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ අර කියපු කුසලතාවය ඔබ තුල තිබ්බොත්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ක්‍රමයට හිතන්න පුළුවන්කම. තමන්ගේ ක්‍රමයට නොවේ. ඒ බුදුරජාණන් වහන්සේ කියා දීපු පිළිවෙලට හිතන්න පුළුවන් වෙච්ච අය තමයි නිවන් අවබෝධ කළේ. එහෙම හිතන්න බැරි වෙච්ච අය සෝවාන් වුණෙත් නැහැ. සකදාගාමි වුණෙත් නැහැ. අනාගාමි වුණෙත් නැහැ. අරහත්ත්වයටපත් වුණෙත් නැහැ. සංසාරයෙන් ඈතර වුණෙත් නැහැ. එහෙමනම් අපේ මේ හිතේ තිබෙන කුසලතාවේ තිබිය යුත්තේ අපට ඕන හැටියට හිතීමට නොවේ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීපු ක්‍රමයක් තියෙනවා මේ ජීවිතය ගැන කල්පනා කිරීමට. අන්නේ ක්‍රමයට සිටිය යුතුයි. මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. වයසක අම්මා කෙනෙක් හිටියා, හරියමං කෑමක් නැති. මේ අම්මා කෑම ටිකක් හොයාගෙන එක්තරා මෙහිණි ආරාමයකට ගියා. ඒ ආරාමයට දානයක් ගෙනල්ලා පටාචාරා භික්ෂුණීන් වහන්සේට දානෙ පිළිගැන්නුවා. ඉතුරු වෙච්ච දානෙන් ටිකක් මේ අම්මට දුන්නා. මේ අම්මා මේක අනුභව කළාම රහ වැටුණා. ඊට පස්සේ කල්පනා කළා, අනේ මේ පටාචාරා භික්ෂුණීන්ට හොඳට කටරහට හම්බ වෙනවා. එහෙනම් මම මේ නවතින්න ඕනේ. දැන් නවතින්න හිතුවේ බණ ඉගෙන ගන්නද? නෑ.
ඔව් රහට කෑම ටිකක් කන්න හිතලා. ඊට පස්සේ මේ අම්මා කල්පනා කළා මෙහෙම ඉඳලා මට හැමදාම මේක කරන්න බෑ. මහාන වෙන්න ඕන. පටාචාරා භික්ෂුණීන් වහන්සේට කිව්වා පින්වත් භික්ෂුණීන් වහන්සේ මාව මහාන කරන්න. හොඳයි කියලා මහාන කළා. මහාන වුණේ ධර්මය අවබෝධ කරගන්නද? ඒක නෑ. නමුත් වාසනාව කියන්නේ මේ අම්මට තිබුණ අර හැකියාව. මොකද්ද? හිතන්න පුළුවන්කම තමන්ගේ බලිතවිල් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලක් තියෙනවා. අන්නේ විදිහට හිතන්න පුළුවන්කම. පටාචාරාව මිනිස්සුන්ට ධර්ම දේශනා කරද්දී කියනවා මේ ඇස අනිත්‍යයි. මේ කන අනිත්‍යයි. මේ නාසය අනිත්‍යයි. මේ දිව අනිත්‍යයි. මේ කය අනිත්‍යයි. මේ මනස අනිත්‍යයි. මොකද පටාචාරාව මේ විදිහට නෝනින් මෙනෙහි කළා තමයි මේකෙන් නිදහස් වුනේ. ඒ නිසා මේ විදිහට පටාචාරාව කියලා දුන්නා. ඇහැට පේන රූප අනිත්‍යයි. කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි. දිවට දැනෙන රස අනිත්‍යයි. දැන් මේ දිවට දැනෙන රස අනිත්‍යයි කියන වචනේ මේ අම්මගේ හිතේ දෝංකාර දුන්නා. ඒ අම්මා රසට නැලුම් කළේ. අන්න ටික ටික ඒක අඩු වෙලා එයාගේ හිතේ පිහිටන්න පටන් ගත්තා අනිත්‍යයි කියන වචනේ. පිහිටන්න පටන් ගත්තේ ගැන හිතපු නිසා. සුළු කාලෙකින් ඒ භික්ෂුණී අරහත්ත්වයට පත් වුණා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් අසිරිමත් දෙයක්ද කියලා. ගියේ වෙන දෙයකට නමුත් මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව හිතන්න පටන් ගත්තාම මනසේ ධර්මයට විවෘත කරපු නිසා ඊට අනුකූලව කල්පනා කරපු නිසා අවබෝධ වුණා. වර්තමානයේ ලංකාවේ උදවියට මේක හරි අමාරු එකක්. අමාරු වෙලා තියෙන්නේ අනිත්‍ය ධර්මයට විරුද්ධ නිසා. පසුගිය දවස්වල මට මේ හම්බ වුණා සදහැවතුන් කීපපලක්. ඒ අය කියනවා අනිත්‍ය ගැන කතා කළාම පෞරුෂය නැතු යනවලු. අනිත්‍ය ගැන කතා කරාම පෞරුෂය නැතු වෙනවලු. මං කිව්වා හිතින් අනිත්‍ය ගැන කතා කරාම පෞරුෂය නැතු වෙනවා නම් අනිත්‍ය අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගෙන් ඉස්සල්ලාම නැති වෙන්න ඕනේ පෞරුෂය. පෞරුෂය කියලා කියන්නේ තමන්ගේ තියෙන අදීන චින්තනය. තමන්ගේ තියෙන ගුණධර්ම වල තියෙන අකම්පිත බව. මේව නැති වෙන්න ඕනේ නම් ඉස්සෙල්ලාම කා තුලද? දැන් බලන්න මේ ධර්මයට දේශ කරනවන්නේ මේ ධම්මං සරණං ගච්ඡාමි කී. මේක තමයි පොදු මතේ. එවනම් පොදු ජනතාව ධර්මයට දේශ කරනවා. මේකමයි මේ අන්‍යාගම්කාරීන්ට වාසියක් උනේ. නැත්තම් කිසිම හේතුවක් නැහැ මේකට මෙච්චර වේගෙන් මිත්‍යා දෘෂ්ටියකට යන්න. එතකොට අපිට පේනවා මේ ධර්මයට දේශ කරන දේක් කතාබස් කරන නිසා. ඊළඟට මට කියනවා මේ පොඩි ළමයි දැන් ඔබ වහන්සේගේ වැඩසටහන් වලට එන චූටි ළමයිගෙන් ඇහුවොත් කවුරු වෙන්නද කැමති කියලා ඒ ළමයි කියනවා සෝවාන් වෙන්න කැමතියි කියලා. ඉතින් ඔක ප්‍රශ්නයක් වෙන්නේ. ඔන්න මේ වැඩිහිටියන්ගේ අදහස. මංකෝ ඒ ළමයි පොඩි කාලෙම සෝවාන් වුණොත් කොච්චර ලොකු දෙයක්ද? ඒ ළමයි විවාහ වෙන්න ලෑස්ති වෙන එකට එතකොට ගෑන් ළමයි පිරිමි ළමයික යාළු වෙනවා නම් ඒ පිරිමි ළමයි සෝවාන් වෙච්ච කෙනෙක් නම් කොච්චර ගුණවත් කෙනෙක්ද? පිරිමි ළමයි ගෑන් ළමයික යාළු වෙනවා නම් ඒ ගෑන් ළමයි සෝවාන් කෙනෙක් නම් කොච්චර ගුණ සම්පන්න කෙනෙක්ද? අම්ම කෙනෙකුට දරුවෝ ලැබෙනවා නම් ඒ දරුවන්ගේ අම්මා සෝවාන් කෙනෙක් නම් කොච්චර ලාභයක්ද? ඒ දරුවන්ගේ තාත්තා සෝතාපන්න කෙනෙක් නම් කොච්චර ලාභයක්ද ඒ දරුවන්ට? මේක තේරෙන්නේ මේ රටේ මිනිස්සුන්ට.
ඊට පස්සේ මට කියනවා එහෙම කරාට පස්සේ අපි ආර්ථික වශයෙන් මොනවා වෙයිද දන්නේ මං කිව්වා මෙහෙම එකක් අධාර්මිකව කෙනෙක් කෝටියක් හම්බ කරන්න පුළුවන් ධාර්මිකව කෙනෙක් දස කෝටියක් හම්බ කරන්න පුළුවන් පුළුවන්ද බැරිද කියලා ඇහුවා පුළුවන් කිව්වා ඉතින් පුළුවන් නම් මොකද්ද මේකේ ගැටලුව ඔන්න ඕකට තමයි කියන්නේ හිතන ක්‍රමේ වැරදිච්ච ජනතාවක් ඒ වැරදි මනසේ ඉන්නකම් ධර්මයට දේශ කරනවා. ධර්මයට දේශ කරනකම් නිවන ප්‍රතික්ෂේප කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට කැමති නැහැ. ඒකට බයයි. අනිත්‍ය ගැන කතා කරන එකට බයයි ජීවිත කඩාවැටේ කියලා. බුදුරජාණන් වහන්සේ තමයි එහෙමනම් විශාල හානිය කළා තියෙන්නේ. ඒක අය කියන හැටියට. මොකද්ද මේ අනිත්‍ය ගැන කියා දීලා? ඉතින් මේකෙන් මම මේව මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඔබ පැහැදිලා සිටිනවා නම් ඔබ විසින් මේ සමාජය ඔබට කරන්න පුළුවන් මට්ටමට ධර්මය අරගෙන යන්න ඕනේ. යෙල්ල මේ මෝඩ මිනිස්සුන්ගේ මේ කරවල පිළිදලා දාන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයකට ලැබුණ නැත්නම් ඒ ජීවිතයේ තියෙන කරවලයි ඉරුසඳු නැති ලෝකේ කරවලයි අතර වෙනසක් නැහැ. ඉරුසඳු නැති කරවලේ මිනිස්සෙක් යන්න ගියොත් එළියක් නැතුව ඒකේන ඕනම කටු අකුලක පැටලෙන්න පුළුවන්. ඕනම වලක වැටෙන්න පුළුවන්. ඕනම කාණු පල්ලක ඇදගෙන වැටෙන්න පුළුවන්. ඕනම උගුලකට අසු වෙන්න පුළුවන්. මොකද හේතුව කරවලේ ගමන් කිරීම. නමුත් ඉරපාව වෙලාවක එයාට කටු අකුල් බේරගෙන වලවල් වල නොවැටි උගුල් වල නොවැටි පාරේ යන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නියම විදියට හිතන එක්කෙනා. එයා පැහැදිලි ඉලක්කයක් කරා යනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ ඒ ධර්මයට අනුව හිටියොත් මම කිව්වා එතකොට මේ පින්වතුන්ට ඔබ ධර්මයේ පැත්තෙන් ඉඳලා කල්පනා කරන්න අධර්මයේ පැත්තෙන් ඉඳලා කල්පනා කරන්න එපා. ඊට පස්සේ කියනවා නෑ ස්වාමීන් වහන්සේ අපි දැනුවත් වෙලා ඉන්නේ මේ විදිහටයි කිව්වා. මම කෝක පල්ලි මතේනේ. නෑ මනෝවිද්‍යාවෙන් කියන්නේත් එහෙමයි කිව්වා. මම කෝ මනෝවිද්‍යාව කියන බටහිර ඇති වෙච්ච එකක් නේ. ඉතින් ඒකත් ආත්මවාදී චින්තනයේ තුල ඇති වෙච්ච එකක් නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පැත්තනේ. මම කෝ ඔබ ශ්‍රාවකෙක් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිතන්නේ කොහොමද? අන්න ඒ විදිහට මම හිතනවා කියලා ඔබ හිතන්න ඕනේ. එතකොට ඔබට ටික ටික මේ ධර්මයේ පැත්තෙන් කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපිට පේනවා මහාන වුණත් කරගන්න බැරි අවස්ථා සමහර ස්වාමීන් වහන්සේලාට තියෙනවා. අන්න එහෙම සිදුවීමක් තමයි අද මේ දේශනාව. මේ දේශනාවේ නම චූල මාළුන්ගේ සූත්‍රය. මේ දේශනාවට සම්බන්ධ ස්වාමීන් වහන්සේගේ නම මාළුන්ගේ පුත්ත. මේට කලිනුත් අපි මාළුන්ගේ පුත්ත කියන නමින් යුතු ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධයෙන් දේශනාවක් ශ්‍රවණය කළා. ඒ ස්වාමීන් වහන්සේ නෙවෙයි මේ වෙන කෙනෙක්. අපි දන්නවා මහාන වෙන්නේ එක ඉලක්කයකට කවුරුත්. මහාන වෙන්න ඉස්සර වෙලා මේ සිවුරු ඉල්ල ගන්න අපි කියනවා සියලු දුකින් නිදහස් වීම පිණිස ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස ওই සිවුරු මට දෙන්න කියලා තමයි මහාන වෙන්නේ. මහාන වුණාට පස්සේ අර මුකුත් සමහරට මහාන වෙච්ච දවසේම මතක නැහැ. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේත් මහාන වුණේ නිවන් අවබෝධ කරගන්න හිතාගෙන. මහාන වෙලා දැන් ඔන්න එදාසල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමේ. මේ ස්වාමීන් වහන්සේගෙන් ගහක් යට වාඩි වෙලා දැන් භාවනා කරන්න පටන් ගත්තා. භාවනා හැටියට දැන් කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ නොවේ. සතිපට්ඨානෙ නොවේ.
දැන් මෙයා කරන්නේ ඊට වෙනින් එකක්. එයා දැන් වාඩි වෙලා කල්පනා කරනවා මෙහෙම. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ. ඇයි එහෙම කළේ? දැන් මෙයා කල්පනා කරන විදිය. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ. මොනවද මේ ප්‍රශ්න? මේ ලෝකය සදාකාලිකයිද? මේකට උත්තර දෙන්නේ නැතුව ප්‍රතික්ෂේප කළා. ඇයි එහෙම කළේ? දැන් මෙයා හිතන විදිය. බුදුරජාණන් වහන්සේ ලෝකේ සදාකාලික නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. ඇයි එහෙම කළේ? දැන් මෙයා භාවනාවට වාඩි වෙලා හිතන එක මේ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙත් නෑ. ඒ තමයි ලෝකයට කෙලවරක් තිබෙනවාද? දැන් මෙයා කල්පනා කරනවා ඇයි එහෙම කළේ? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙත් නෑ. ලෝකයට කෙලවරක් නැද්ද? ඇයි එහෙම කළේ? ඊළඟට මෙයා ආයෙත් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නට උත්තර දුන්නෙත් නෑ. මේ ආත්මයත් ශරීරයත් එකයිද? ඇයි එහෙම කළේ? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නට උත්තර දුන්නෙත් නෑ. ආත්මයයි ශරීරයයි දෙකක්ද? ඊළඟට එයා ආයෙ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නට උත්තර දුන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද? ඊළඟට මෙයා ආයෙ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නට උත්තර දුන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? ඊළඟට එයා ආයෙ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නට උත්තර දුන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නට උත්තර දුන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද? දැන් මේක තමයි යාගේ ඔළුවේ වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මයේ නොවේ අර උත්තර දුන්නේ නෑ. අපේ බෞද්ධයන්ටත් එහෙම එකක් තියෙනවා. අන්තරා භවයක් තියෙනවද නැද්ද? ඕක තමයි යාගේ ඔළුවේ වැඩ කරන්නේ. ඒ වගේ දැන් මෙයාගේ ඔළුවේ වැඩ කරන්නේ මේක. දැන් මෙයා දන්නේවත් නැහැ අදාළ නැති ප්‍රශ්නයක මෙයා පැටලී සිටින බව. මෙයා දැන් මේ පඹගාලකට පැටලිච්ච බව මෙයා දන්නේ නැහැ. දැන් මෙයාගේ හිතේ මෙයා මහා විශාරද විදියට කල්පනා කරපු කෙනෙක් කියලා. මෙයා භාවනා කර කර ඉඳලා වොන්න දැන් කල්පනා කළා මේ ඇවිස්සුණා. එයා කල්පනා කළා අද මං කරන්න හොඳ වැඩක්. මං අද යනවා බුදුරජාන් වහන්සේ ළඟට. ගිහින් අද මං කෙලිම අහනවා මේක. උත්තර නොදුන්න ගමන් මං සිවුරු ඇරිය ගියා. දැන් බලන්න කල්පනා කරපු දැන් මේ කල්පනාව යන්නේ කොතනටද කියලා. දැන් මෙයා මහාන වෙච්ච කරුණවත් මතක නැහැ. ඊට පස්සේ මෙයා මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මං අද භාවනා කර කර හිටියා. භාවනා කර කර ඉන්නකොට මට මෙන්න මේ වගේ සිතුවිලි ආවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ. ඒ තමයි ලෝකේ සදාකාලිකද? ලෝකේ සදාකාලික නැද්ද? ලෝකේට කෙලවරක් තිබෙනවාද? ලෝකේට කෙලවරක් නැද්ද? ආත්මයත් ශරීරයත් එකයිද? ආත්මයත් ශරීරයත් දෙකයිද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නැද්ද? නැත්තේත් නැද්ද? මෙන්න මේවා මගේ හිතේ හරියට වැඩ කළා කිව්වා.
ඊට පස්සේ මං කල්පනා කළා මට මේවට උත්තර ඕන. මේකට උත්තර නැත්තම් මං සිවුරු ඇරලා යනවා. බලන්න පින්වතුනි පුදුමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ උත්තර නොදීපු මේ කරුණ වලට අදටත් උත්තර නැහැ. මේ දක්වා උත්තර නැහැ. ඉතින් මෙයා කොච්චර දුරට මේකෙදී හිතුවක්කාරද කියන්නේ මෙයා මහා විසරද කෙනෙක් කියලා දැන් මෙයා හිතාගෙන බුදුරජාණන් වහන්සේත් එක්ක කියනවා මෙහෙම. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකේ සදාකාලිකයි කියලා. කෙලින්ම කියන්නේ ලෝකේ සදාකාලිකයි කියලා. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකේ සදාකාලික නෑ කියලා ඒකත් කෙලින්ම කියන්නේ සදාකාලික නෑ කියලා. භාග්‍යවතුන් වහන්සේ ඕක දන්නේ නැත්නම් කෙලින්ම කියන්න මට මේක දන්නේ නෑ කියලා. ඒක තමයි කියනවා ඒත දේව උජුකං හෝති යලිදන් නජානාමින නපස්සාමීති. ඒක තමයි කියන කෙලින් කතාව. මේක මග අරින්න නැතුව කෙලින් කියන්න කියනවා. ඊළඟට කියනවා ආයමත් මෙයා ගිහින් භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකයට කෙලවරක් තියෙනවා කියලා කෙලවරක් තියෙනවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකයට කෙලවරක් නැහැ කියලා කෙලවරක් නැහැ කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැත්තම් ඕක දන්නේ නැහැ කියන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ මාළුන්ගේ පුත්‍ර කියන බුදුරජාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ආත්මත් ශරීරයත් එකයි කියලා. ආත්මත් ශරීරයත් එක බව කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ආත්මත් ශරීරයත් දෙකයි කියලා. ආත්මත් ශරීරයත් දෙකක් බව කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඕක දන්නේ නැත්තම් කෙලින්ම කියන්න දන්නේ නැහැ කියලා ඉවරනේ. ඊළඟට කියන භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියලා මරණින් මත්තේ ඉන්නවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත කියලා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඕක දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ දන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නැහැ නැත්තිත් නැහැ කියලා කෙලින්ම කියන්න කිව්වා. මේක මං දන්නේ නැහැ කියලා. දැන් මෙයා මහා චණ්ඩිකමක් කළා කියලා දැන් මෙයා හිතාගෙන ඉන්නේ ඇතිනේ කෙලින් කතා කළා. බුදුරජාණන් වහන්සේ බලන්න ඉතින් අනේ මෙයාට වෙච්ච දෙයක්. දැන් ඔබට උනත් මේ ප්‍රශ්න දිහා බැලුවාම සමහරට හිතෙන්න පුළුවන් ඇයි මේකට උත්තර දුන්නේ නැත්තේ කියලා. නමුත් මේක හරි ලස්සන මේක තෝරනවා. ධර්මයේ කරා පැමිණිච්ච කෙනෙකුට කිසි දවසක මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. අපි වුණත් පින්වතුනි මේ පිරිසිදු ධර්මයේ කියන්නේ නැතුව අපේ රටේ හාමුදුරුවෝ අපිව අතරමං කළා. ඒ තමයි අපිව ඇදලා දැම්මා උවමන නැති ප්‍රශ්නවල අපිව පටලවනවා. එකක් තමයි අන්තරාභවය. තාමත් පැටලි යන්නේ ඒවට. ඊළඟට අදාළ නැති දේවල් වලට පටලවනවා. අමීබාව 10ට කැඩුවම මොකද වෙන්නේ කියලා අහනවා. අදාළ නැති ප්‍රශ්න වලට මිනිස්සු එතකොට පැටලි යනවා. තමන්ගේ ප්‍රශ්නය වෙනින් එකක්. තමන් හොයාගෙන ගියපු ප්‍රශ්නය වෙනින් එකක්. බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ යනවා ඈමාළුන්ගේ පුත්‍රය. මම ඔබට මෙහෙම කිව්වද? මාළුන්ගේ පුත්‍රය එන්න මගේ ළඟ මහාන වෙන්න. මම ඔබට ওই ප්‍රශ්න 10ට උත්තර දෙන්නම්. මම ඔබට කිව්වද? අනේ භාග්‍යවතුන් වහන්සේ කිව්වේ නෑ කිව්වා. ඊට පස්සේ ආව මාළුන්ගේ පුත්‍රය මම දැන් කියන්නෙත් නෑ ඔබට මගේ ළඟ මහාන වෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම් කියලා.
මේකේ මේ කාවද මේ ප්‍රතික්ෂේප කරන්න හදන්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්තට ප්‍රකාශ කරනවා, මාළුන්ගේ පුත්ත ඔබ මට මෙහෙම කිව්වද? මම භාග්‍යවතුන් වහන්සේ ළඟ මහාන වෙන්න කැමතියි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න වලට මට උත්තර දෙන්න ඕන. ඔබ මට මෙහෙම කිව්වද මහාන වෙන්න කලින්? කිව්වේ නෑ කිව්වා. එහෙනම් මොකද්ද මේ කාවද ප්‍රතික්ෂේප කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා, මාළුන්ගේ පුත්ත මේක මේ වගේ එකක් කිව්වා. ඕක මෙන්න මේ වගේ එකක් කිව්වා. ඔබේ ප්‍රශ්න ටික. මිනිස්සෙකුට විසපොආපු ඊතලයකින් කවුරු හරි කෙනෙක් විද්දා. විද්දාට පස්සේ ඊතලේ පපුව ඇනිලා තියෙද්දි මෙයා උස්සගෙන ගෙනියනවා වෛද්‍යවරයෙක් ගාවට, යාගේ යාළු මිත්‍රයෝ ඥාති හිතයිසී පිරිස. දැන් වෛද්‍යවරයා ඊතලේ ගලවලා මෙයාට බෙහෙත් කරන්න ලෑස්ති වෙනවා. මෙයා කියනවා එපා එපා එපා. ඉස්සෙල්ලා මේ ඊතලයට අත තියන්න එපා. මට තියෙන ප්‍රශ්න කිහිපයක්. මොකද්ද? මේ ඊතලේ ඒවා විදපු එකාගේ කුලය මොකක්ද? ගොයිගමද? කරාවේද? දුරාවේද? පදුද? මේවා ටික කියනකම් ඊතලේ ගලවන්න බෑ වොන්න. ප්‍රශ්න මාලාවක් තියෙනවා. ඊළඟට මේ ඊතලේ එවපු එකාගේ පරම්පරා නාමය කුමක්ද? ඒ පරම්පරා නාමය මන් දැනගන්නකම් ඊතලයට අත තියන්න එපා. ඊළඟට මේ ඊතලේ එවපු එකා උස මහතෙක්ද මිට්ටෙක්ද? මේක ගැන කියනකම් ඊතලේ නම් ගලවන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ එවපු එක්කෙනා කළුද සුදුද තලෙලුද? මේ කාර්යය දැනගන්නකම් ඊතලේ හොල්ලන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ එවපු එකාගේ ස්ථිර පදිංචිය කොහෙද? බලන්න බුදුරජාණන් කොච්චර දැනුවත් කරනවද කියලා. එයා කොහෙද? ඒක කියනකම් මේක ගලවන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ හදාපු කම්පැනි මොකක්ද? ඒක කියනකම් ගලවන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ හදන්න ගත්තු ලෝහ වර්ගයේ මොනවාද? ඒක දැනගන්නකම් ඊතලේ ගලවන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ කෙළවරේ ගහලා තියෙන පියාට කොයි කුරුල්ලන්ගේද? ඒක දැනගන්නකම් ගලවන්න දෙන්නේ නැහැ. කියන මාළුන්ගේ පුත් ආන්නේ වගේ කිරුබේ ප්‍රශ්නේ. එයා ඊතලේ ඉවපු එක්කිනා සම්බන්ධේනු ඊතලේ සම්බන්ධේනු ඒ පිළිතුරු නොලබාම මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. ඔය වගේ කියනවා තථාගතයන් වහන්සේ නොවදාළ විස්තර නොකළ ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න වලට උත්තර හොයන්න දඟලන අය ඒවාටත් උත්තර නොලබාම ජීවිතයත් අවබෝධ නොකරම මැරිලා යනවා. දැන් හිතලා බලන්න මේක කොච්චර සත්‍යයක්ද කියලා. අන්තරාභවය ගැන කෑ ගහන උදවිය ඒකටත් උත්තර නොලබාම ජීවිතයත් අවබෝධ නොකරම මැරිලා යනවා. අමීබාව ගැන හොයන අය ජීවිතයත් අවබෝධ නොකරම ඒවටත් උත්තර නොලබාම මැරිලා යනවා. වාද කර කර ඉඳලා උත්තරක් නැතුව තමන්ගේ ජීවිත අවබෝධයත් අහිමි කරගෙන මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට මේක තෝරලා දෙනවා. මෙහෙම කියන එක මතක් වෙනවා අපිට බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා දේශනාවක්. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඇටේරිය වනයේක. මේ ඇටේරිය වනයේ වැටිලා තිබිච්ච කොළ අහුරක් අතට ගත්තා. අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි දැන් බලන්න මේ වනාන්තරය දිහා. මේ වනාන්තරයේ කොළද වැඩි මේ අතේ තියෙන කොළද? ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්න භාග්‍යතුන් වහන්සේ අතේ තියෙන කොළ ප්‍රමාණය ඊටාම ස්වල්පයයි. මේ වනාන්තරයේ අති විශාල කොළ ප්‍රමාණයක් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න මහණෙනි තථාගතයන් වහන්සේගේ අවබෝධය මේ වනාන්තරයේ කොළවැනි මහ විශාල පාරාසයකට පළල්ව පැතිර යන එකක්. නමුත් ඔබට දේශනා කළා තිබෙන්නේ මේ අතරගත්තු කොළ ප්‍රමාණය වගේ ටිකක්. මේක තමයි ඔබේ අවබෝධයට උපකාර වන කොටස. අනිත්‍යව ඔබේ අවබෝධයට උපකාර වන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට තෝරනවද කියලා. මට මතක් වෙනවා එතකොට මේක හරියට මේ අම්මා කෙනෙක් දරුවෙකුට දෙන්න ඕන කෑම වර්ග තෝරනවා වගේ. අපි කිව්ව අසනීප වෙච්ච ළමෙක් ඉන්නවා. මේ දරුවට බෙහෙත් දෙන්න තියෙන නිසා ආහාර පාන ආදී පරිස්සමෙන් තමයි දෙන්න තියෙන්නේ. මේ ළමයා එක්කගෙන යනවා සුපර් මාකට් එකකට. එතකොට මොකද වෙන්නේ? ළමයාට තේරෙන්නේ තෝරගන්න ඕන කෑම. ලස්සනට පෙනුමට එක එක කෑම වර්ග තියෙනවා. ළමයා මොකද කරන්නේ? අම්මේ අරක දෙන්න, අම්මේ මේක දෙන්න කී මේවා ඉල්ලනවා. එතකොට ළමයාට ආදරේ අම්මා. අම්මා ඊ ළමයා ඉල්ලන එක දෙනවද? අම්මා මොකද කරන්නේ? අම්මා කියන පුතේ ඔයාට ඕව හොඳ නෑ. ඕවා කෑවොත් එමු යාගේ අසනීප වැඩි වෙයි. ඔයා දැන් බෙහෙත් ගන්න දරුවෙක් නේ. දැන් අම්මා මේ කියන කාරණේ ළමයාට තේරෙනවද? ළමයා හිතන්නේ අම්මා තරහයි. අම්මා ආදරේ නෑ. ඒ නිසා මම මේ ඉල්ලන දේ අම්මා දෙන්නේ නැත්තේ කියලා. නමුත් බැලුවාම ඇත්තටම ආදරේ ඒ අම්මා තමයි ළමයාට ආදරේ. ඒ නිසා අම්මා මොකද කරන්නේ? ළමයාට අර ඔක්කොම ප්‍රතික්ෂේප කළා කියනවා. ඔයා මේක කන්න කියලා අර ලිඩීට ගුණ එකක් ළමයාට දෙනවා. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දීලා තියෙන්නේ. අපිව අතරමං කරවලා නැහැ. අපිව নানা ආකාර මතවාදවලට කැඳවගෙන ගිහින් අපිව මුලාවේ දමලා නැහැ. පැහැදිලි ඉලක්කයකින්, පැහැදිලි මාර්ගයකින්, පැහැදිලි ගමනක් යන්න අපට පාර පෙන්නලා තියෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අර අම්මා කෙනෙක් දරුවෙකුට කෑම බීම් තෝරනවා වගේ අපට හිතන්න පුළුවන් ක්‍රමයේ කියලා දෙනවා. ලෝකෙ වෙන කිසි කෙනෙක් අපට මේක කියා දුන්නේ නැහැ. මෙහෙම හිතන්න එපා කියලා. ඒක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔය ලෝභය කියන එක අත්හරින්න පුළුවන් එකක්. මං අප වෙනවා. එහෙම තියෙනවා. මං අප වෙනවා. මේක අත්හරින්න පුළුවන් කියලා. එච්චරට උනන්දු කරනවා. මනුස්ස වර්ගයාට සැබෑම සෙනෙහස දැක්වූ කෙනා. ඉතින් මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ. දැන් සෙනෙහස සාමි ගැන වැඩිපුර කතා කරන කාලේ මේ කාලේ. දෙසැම්බර්. නමුත් ඒ නිසා මතක තියාගන්න ඒක අමූලික බොරුවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ ලෝකේ අනිත් ආගමේ කවදාවත් සමාන කරන්න බෑ. ඒක කවදාවත් සමාන කරන්න බෑ. ඒ හිරු මඩලයි කලාමැදිරි එළියයි කවදාවත් සමාන කරන්න බෑ. අනේ වගේ එකක්. අනික හරියටම මේක බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා. හිතන්න ඕන ආකාරය මේ බලන්න. උන්වහන්සේ දේශනා කරන මාළුන්ගේ පුත්තට මේ මාළුන්ගේ පුත්ත ලෝකේ සදාකාලිකයි කියලා හිටියා කියලා සදාකාලික නෑ කියලා මේ මතවාදි ගත්ත පමණින් නිවන් මඟ පෑදෙන්නේ නෑ. ලෝකේ සදාකාලිකයි කියලා හිතාගෙන හිටියත් සදාකාලික නෑ කියලා හිතාගෙන හිටියත් තියෙන්නේ මෙච්චරයි කිව්වා. මොනවද? ඉපදීමක් තියෙනවා. මහලු වීමක් තියෙනවා. මරණයක් තියෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් වෙලීම් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනට තෝරනවද කියලා. අපිට මේක ලස්සනට ගන්න පුළුවන්. අන්තරාභවයක් ගැන කතා කර හිටියත් අන්තරාභවයක් නැත කීකේ හිටියත් ඉපදීමක් තියෙනවා. මහලු වීමක් තියෙනවා. මරණයක් තියෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් වෙලීම් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා
මේ ලෝකයට කෙලවරක් ඇත කියලා කිය හිටියත් ලෝකයට කෙලවරක් නැත කියා හිටියත් නිවන් මඟ නම් පෑදෙන්නේ. ලෝකයට කෙලවරක් ඇත කිව්වත් ලෝකයට කෙලවරක් නැත කිව්වත් තියෙන්නේ මෙච්චරයි. ඉපදීමක් තියෙනවා, මහලු වීමක් තියෙනවා, මරණයක් තියෙනවා, ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් තියෙනවා. ආත්මයත් ශරීරයත් එකයි කියේ හිටියත් ආත්මයත් ශරීරයත් දෙකයි කියේ හිටියත් නිවන් මඟට නම් ප්‍රයෝජනයක් නැහැ. ආත්මයත් ශරීරය එකයි කියේ හිටියත් ආත්මයත් ශරීරයත් දෙකයි කියේ හිටියත් තියෙන්නේ මෙච්චරයි. ඉපදීමක් තියෙනවා, ජරාවක් තියෙනවා, මරණයක් තියෙනවා, ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලීම් තියෙනවා. මෙන්න මෙව්වා නැති කිරීමටයි තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කෙලවරක් ඇති සංසාරේ ඉපදී යන්න නෙවෙයි. මහලු වෙවි සංසාරේ ගත කරන්න නෙවෙයි. මෙරි යන්න නෙවෙයි. සුසුම් මෙලෙල ශෝක කරගෙන සිටින්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ජීවිතය අවබෝධ කරන්නයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියේ ඉන්නත් නොවේ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත කියේ හිටියා කියලා නිවන් මඟ පාදින්නේ නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියේ හිටියත් නැත කියේ හිටියත් ඒ කිනාට තියෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස උපායාස මේවා ප්‍රහාණය කරන්නයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද කිව්වා. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නෑ නැත්තිත් නෑ කියේ හිටියත් නිවන් මඟ නම් පෑදෙන්නේ නෑ. ඒවා කියේ හිටියට තියෙන්නේ මෙච්චරයි කිව්වා. ඉපදීම, මහලු වීම, මරණය, ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හෙලීම් මේවා ප්‍රහාණය කිරීමටයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. දැන් ඔබෙත් මගේත් ප්‍රශ්නේ ඕක නෙවෙයිද? ඔබෙත් මගේත් ප්‍රශ්නේ අමීබාවා නොවේ. ඔබෙත් මගේත් ප්‍රශ්නේ අන්තරා භවය නොවේ. ඔබෙත් මගේත් ප්‍රශ්නේ ඉපදීමයි, මහලු වීමයි, මරණයයි, ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීමයි. මේන් ඊතර වීම. ආන්නේ මතේ හිටියොත් තමයි නියම විදියට පිළිතුරු සොයා ගන්න පුළුවන් වෙන්නේ. ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපිට මේ ළඟදී සුවමහාමුදුරුවෝ හොඳ පාඩමක් ඉගැන්වුවා. දැන් බලන්න උන්වහන්සේ හිතාගෙන හිටපු දේවල් සිහිනයක් ලෙස බොඳ වී ගියේ නැද්ද? මේක නිමිත ජීවිතයේ යථාර්ථය. බුදුරජාණන් වහන්සේ අපට ඒකන දේශනා කළේ අපිට නිතර හිතන්න කිව්වා මැරෙන අය අපි. ලෙඩ වෙන අය අපි. මහලු වෙලා යන අය අපි. මේ සංස්කාර ගෙවිලා යන අය අපි. මේ ජීවිතයට කරදරයක් වෙන්න කලින් මේ ජීවිතය අවබෝධ කරගන්න ඕන කියලා. මේ ගැන අපිට තේරුමක් නැත්තම් මේ ප්‍රශ්නවල පැටලෙනවා. තව කාරණයක් කියන්න තියෙනවා. මේ සූත්‍ර දේශනාවල බුද්ධ ජයන්ති පරිවර්තනවල සිංහල පරිවර්තනේ වැරදි. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද කියන එකට මේ පරිවර්තන වල තියෙන්නේ සත්වයා මරණින් මත්තේ ඉන්නවාද? ඒක බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. වගේ අදහසක් තියෙන. එතකොට සත්‍යයා මරණින් මත්තේ ඉන්නවාද කියන එකට බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි උත්තරයක් තියෙනවා ඉන්නවා කියලා. ඒ මේ පටිච්චසමුප්පාදෙන් විස්තර කරන්නේ ආය උපතක් කරා යන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ යලි ඉන්නකන් යලි උපදීම යලි මරණය තියෙනවා කියලා. එහෙමනම් මේ පරිවර්තනයේ වැරදි. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ සත්‍යයා නෙවෙයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියන්නේ
දුක අවබෝධ කරලා දුකෙන් නිදහස් වෙච්ච උත්තමයා. දුක මොකක්ද? පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. මේ දුකට ඇලී වාසය කරන නිසා තමයි සත්වයා කියන්නේ. එතකොට මේ දුකට ඇලී වාසය කරනකන් එයා දුක හදනවා. දුකට ඇල්ම කියන්නේ දුකේ හේතුව. ඒක දුක්ඛ සමුදය. ඒක ප්‍රහාණය කළ යුතු එකක්. එතකොට මේක ප්‍රහාණය වෙන්නේ නැත්තේ මේ පංච උපාදානස්කන්ධය ගැන අවබෝධ නොවීම නිසා. ඉතින් මේ මාර්ගයේ වඩන කෙනා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නවා. මේක අනිත්‍ය එකක්. මේක දුක් දෙයක්. මේක අනාත්ම දෙයක්. අවබෝධ කළා ඒ ගැන මම මගේ මාගේ ආත්මය කියලා හැඟීමක් තිබ්බනම් ඒ හැඟීම දුරු කරගන්නවා. අන්නේ රහතන් වහන්සේ. ඊට පස්සේ රහතන් වහන්සේට මගේ රූපය කියලා එකක් තියනවද? මගේ විඳීම කියලා එකක් තියනවද? මගේ සංඥා කියලා එකක් තියනවද? මගේ සංස්කාර කියලා එකක් තියනවද? මගේ විඥාන කියලා එකක් නැහැ. ඒක නිදහස් වෙනවා. නිදහස් වෙලා උන්වහන්සේ ජීවත් වුණාට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට නොබැඳී පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙලා වාසය කරන්නේ. ඒ බඳු කෙනෙකුට මරණින් මත්තේ ඉන්නවාද නැද්ද පණවන්න බෑ. ඇයි මරණින් මත්තේ තියෙන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක්. ඔබට මතක ඇති බීජ සූත්‍රය තියෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර සහිතවයි මේ විඥානේ චුත වෙන්නේ. විඥානේ උපදින්නේ. එහෙමනම් මේව ප්‍රහාණය කරපු කෙනෙකුට මරණින් මත්තේ ඉන්නවාද කියන ප්‍රශ්නේ ගැලපෙනවද? ආන්න එතකොට බලන්න හරි පැහැදිලි මේ කතා කරන්නේ රාතන් වාසය ගැන. ඉතින් ඒක පටලවලා තියෙනවා සත්‍යා කියන වචනේ දාලා. එතකොට ඒක මේක පැටලුණාට පස්සේ මේක සිංහලෙන් කියූප එක්කෙනෙක් හිතනවා බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය ගැන ප්‍රතික්ෂේප කරති. ඇති කියලා ඔන්න පටලව ගන්නවා එයා ඊට පස්සේ. එයා ඊට පස්සේ කල්පනා කරනවා එහෙනම් මේ කියන්නේ මැමී භාව ගැන වෙන්නේ ඇති. ඔන්න පටලව ගන්නවා. නමුත් පැහැදිලිව තේරෙනවා ඒ අදාළ නැති ප්‍රශ්න වලට පැටලි යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය අවබෝධ කරගන්නට බැරි වුණාම ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මෙහෙම මාළුන්ගේ පුත්ත තථාගතයන් වහන්සේ ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. මතක තියාගන්න කිව්වා. ඔය ප්‍රශ්න වලට තථාගතයන් වහන්සේ උත්තර දුන්නේ නැහැ කියලා. දැන් අද අපි ශ්‍රාවකයෝ හැටියට ඒ උත්තර නොදුන් ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියොත් අර ඊතල පාරක වැඩිච්ච එක්කිනා ඒ ඊතලේ යොපු එක්කිනා ගැන හොයනවා වගේ වැඩක් නේද අපි කරන්නේ නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා මාළුන්ගේ පුත්ත තථාගතයන් වහන්සේ මොකද මේකට උත්තර නොදුන්නේ? මේ ප්‍රශ්න කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැහැ. නිවන් මඟට මුල් වන්නේ නැහැ. අවබෝධයෙන් කලකිරීමට හේතු වෙන්නේ නැහැ. නොයල්මට උපකාර වෙන්නේ නැහැ. ඇල්ම නිරුද්ධ වීම පිණිස උපකාර වෙන්නේ නැහැ. සංසිඳීම පිණිස උපකාර වෙන්නේ නැහැ. අවබෝධයේ පිණිස උපකාර වෙන්නේ නැහැ. නිවන් අවබෝධයේ පිණිස නිවන පිණිස පවතින්නේ නැහැ කියන ඔය එකක්වත්. එහෙනම් නිවන පිණිස පවතින්නේ ස්ථිරම බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි. උන්වහන්සේ නොදාල දේවල් වල පැටලි ඉන්න තාක්කල් පිහිටක් නැහැ. පිහිටක් නැහැ. මේකට හොඳ සිදුවීමක් අපිට මේ ඉතිහාසයේ තියෙන ඕනතරම් සිද්ධි. අචිරෝති ගංගාවේ එක කුලයක් මාළු අල්ලන කුලයක කොල්ල 500ක් හිටියා. අචිරෝති ගංගාවේ මාළු අල්ලනවා. මාළු අල්ලද්දී අහු වුණා විශාල මාළුවෙක් අద్భుත සුන්දරත්වයක් තියෙන. මාළු අල්ලන කොල්ල ටික කල්පනා කළා අපි මේකම අරගෙන ගිහින් පෙන්නමු රජ්ජුරුවන්ට. රජ්ජුරුව මාළු ටැංකිය දාගනීවි. එතකොට අපිට තෑගි භෝග දීවි.
කියලා ටැංකියක් හදාගෙන මේ මාළුවව අරන් ගියා. රජුරවන්ට පෙන්වම රජුරුව බල්ලා කියන හැබැයි නේ මේක අద్భుත සුන්දරයිනේ. අපි මේකව ගෙනින් පෙන්වම කිව්වා බුදුරජාණන් වහන්සේට. ඉතින් මාළුව වරගෙන ගියා. සවැත් නුවරට ඇතුළු වෙනකොටම මාළුව වතුරෙන් උඩට ඔලුව දාලා ඈනුමක් කැරියා. ගන්ධස්සාරි බෑ. තවත් ප්‍රශ්නයක් අතර මිනිස්සුන්ට මාළුවගේ පිට පෙනුම නම් හරිම හැඩයි. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනිල්ලා මාළුවා තිබ්බා. මේ ටැංකිය. උන්වහන්සේ බලාගෙන ඉඳලා කිව්වා මියා මේ මහාන වෙච්ච කෙනෙක් නේ. මේ අවුරුදු 20000ක් මහානදම් පුරපු කෙනෙක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාළුවා දිහා බලලා කියනවා අන් පිරිසට කියනවා ඔන්න දැන් මේ මාළුවාව කතා කරන්න හරි ගස්සනවා. දැන් මේ මාළුවාගෙම විස්තර අහන්න ඕනේ. කියලා කිව්වා මාළුවෝ ඔබ මහාන වෙලා හිටියේ කොයි බුද්ධ ශාසනයේද? දැන් මාළුවා උත්තර දෙනවා කාශ්‍යප බුද්ධ ශාසනයේ. ඔබ අවුරුදු කී දහයක් සිල් රැක්කද? 20000ක් සිල් රැක්කා. උඹේ පවුල වෙන කවුද මහාන වෙලා වුන්නේ? ඉතින් මාළුවා දැන් කියනවා අයියා මහාන වෙලා වුණා මතකයි. අම්මා මහාන වෙලා වුණා. නංගිත් මහාන වුණා. අයියට මොකද වුනේ? අයියා පිරිනිවන් පෑවා. එන එකම පිරිසක් තුලින් එනම් පේන පිරිසිදු ධර්මයේ තිබිලා තිබෙද්දී අවබෝධ කරලා නැත්තේ. අයියා පිරිනිවන් පෑවා කිව්වා. නං අම්මට මොකද වුනේ කියලා. අම්මා නිරේ. නංගි කොහෙද කියලා. දැන් මහාන වෙච්ච නංගිත් නිරේ කිව්වා. මොකද කියලා නිරේ ගියේ. අනේ සිල්ලං රැක්ක තමයි. චතුරාර්ය සත්‍යයට අපහාස කළා. රාතන් වහන්සේට ගර්හා කළා. ධර්මයේ කන පිට හැරෙව්වා අපි. ඔන්න අකුසලී. ඊට පස්සේ ආව මාළුවෝ උඹ කොහෙද යන්නේ මරණින් මත්තේ? මාළුවා කියන මාත් නිරේ යනවා. මාළුවට උල්ල ගන්න බෑ දුක. ඔළුව උස්සල ගහගත්ත අර ටැංකි බඳේ මලා නිරේ උපන්න. දැන් මේ කතා කරන වෙලාවෙත් යා නිරේ. ඔන්න බලන්න මේ සංසාරේ හැටි. මාළුවලන කොල්ලු ටික මූණට මූණ බලාගත්තා. අවුරුදු 20000ක් මහානදම් පුරපු හාඳුරු නමක් මෙහෙම ගංගාවක හිටියනම් අපිටත් හොරා. අපි මේ මාළුවල් ඉන්නට මක් වෙයිද? කොල්ලු ටික කල්පනා කළා මේ මාළුවල් ඉල්ලෙන් පළක් නැහැ. අපි නිරේ යන වැඩක් මේ. එහෙනම් අපිත් ඊතර වෙන්න ඕනේ සංසාරෙන් කියලා බුදුරජාන් වහන්සේ ළඟ පහන වෙලා මේ 500ම රහත් වුණා. දැන් බලන්න මේ මාළුවල්ලා හිටියේ හිතන්න බැරි පිරිසක්ද? හිතන්න පුළුවන් බව දන්නේ නැහැ. හිතන්න පුළුවන් බව දන්නේ නැහැ. හිතීමේ හැකියාව Tamanට තියනවා කියලාවත් දන්නේ නැහැ. සංසාරයක් තියනවා කියලාවත් දන්නේ නැහැ. නිරය ආදී ලෝක තියනවා කියලා දන්නේ නැහැ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තියනවා කියලා දන්නේ නැහැ. කර්මයේ විසින් දායාද කරගෙන මේ සත්‍යය සැරිසරන්නේ කියලා දන්නේ නැහැ. මේක දැනගත්ත වාසනාවට මේ අචිරවතී ගංගාවේ මාළු අල්ලපු මේ ළමයි සමහර විට මේ දේතවනායි පැත්ත පලාත ගියපු නැති ළමයි වෙන්නේ ඇති. ඇයි එතන සිල්වත් පිරිසක් ගමනේ අපිට වැඩක් නැහැ උට එහෙම නෙවෙන්නේ. පැත්ත පලාත ගියපු නැති පිරිසක් නැති. නමුත් අර මේ මාළුවා නිසා මේගොල්ලන්ටත් මේකට යන්න සිද්ධ වුණා. අවස්ථාව යෙදුණා. මාළුවගේ කතන්දරය අහගන්න ගියේ. නමුත් එතනදී තමන්ගේ කතන්දරෙත් අහගත්තා. එතකොට අපිට පේනවා එහෙමනම් කෙනෙකුගේ බාහිර පෙනුමෙන් මෙයාගේ හිත දියුණු කරන්න පුළුවන් කියලා හොයන්න බෑ. කවුද හිතන්නේ මාළු අල්ලලා හිටපු කොල්ල රහත් වෙයි කියලා? බාහිර පෙනුමකින් හිතන්න බෑ
කෙනෙක් චිත්ත දියුණුවක් කරා යයි කියලා. එයා කරපු රස්සාවල වල හැටියට. නමුත් ඒක එහෙම අදාළ වෙන එකක් නෙමෙයි. තමන්ගේ සිහිය කල්පනාව දක්ෂ විදියට මෙහෙවන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අමාරු වන්නේ ක්‍රමේ පටන් ගැනීමයි. මොකද මෙහෙමන හේතුව දැන් බලන්න ඔබ හිතලා මෙහෙම එකක්. දැන් අපි කිව්ව ඔබ දැන් වාහන වල ගිහිලා තියෙනවා, බස් වල ගිහිලා තියෙනවා, පොත්පත් බලලා තියෙනවා, ටීවී බලලා තියෙනවා. මේවයිදී රාග සහිත අරමුණු ආවහම ඔබේ හිතේ රාගය හටගන්නේ නැද්ද? හට ගන්නවා. සමහර විට හටගත්තට පස්සේ ඊගෙනම ඔබ හිත ඉන්නේ නැද්ද? හිත ඉන්නවා. සමහරට ඔබට ඒක අමතක කරන්න හැදුවත් වරින් වර හිතට එන්නේ නැද්ද? හිතට එනවා. එහෙමනම් අපේ හිත සැනකින් රාගේ පිහිටන සුළුයි. ඊළඟට ඔබට තරහ යන්නේ නැද්ද? තරහ යනවා. තරහ ගිහලා සුමාන ගණන් ওই තරහ හිතේ තියෙන්නේ නැද්ද? තියෙනවා. සමහරට ඔබ තරහ අමතක කරන්න කැමතියි. අමතක කරන්න මාසික් ගන්නවා. නමුත් ඔබට ඒකමයි හිතට එන්නේ. එහෙම ගතියක් නැද්ද හිතේ? එහෙමනම් අපිට එකක් පේනවා. තරහේ මේ හිත ඉක්මනට තරහ තුල පිහිටනවා. ඊළඟට ඔබට ඉරිසියාව ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඔබ ඉරිසියාව ඇති වුණා කියලා සමහර විට දන්නේ නැහැ. ඔබ ඉරිසියාවෙන් හිතලා, ඉරිසියාවෙන් කියලා, ඉරිසියා සහගතව ක්‍රියාවකුත් කළා. නමුත් ඔබ දන්නේවත් නැහැ එතන තිබුණේ ඉරිසියාව බව. මෙන්න මේ විදිහට හිත වැරදි දේ තුල පිටන්න ඉක්මනට පහසුයි. එතකොට එහෙම හිත නොමග පිහිටවන්නේ පහසු ගතියක් නැද්ද? පිහිටනවා. ආන්නේක තමයි අපේ ප්‍රශ්නේ. හිත අකුසලේ සැනකින් පිහිටන්නේ මොකද? හිත තිබෙන්නේ අකුසල මුල්වල පිහිටලා. හිත අකුසල මුල්වල පිහිටලා තියෙන නිසායි අකුසලේ ආපු ගමන් හිත අකුසලේ විසින් වෙලා ගන්නවා. මේ අකුසල මුල්වල හිත පිහිටා තියෙනකන් අපට සංසාරේ දුක හැදෙන පැත්ත, අනතුරුදායක පැත්ත පවතිනවා. මේ නිසායි මිනිස් ලෝකයේ උපත දුර්ලභ. අකුසල් වල පිහිටලා තිබෙන හිතක් තිබෙන කෙනෙක් කලාතුරකින් මිනිස් ලෝකෙට එන්නේ. දැන් අපි මිනිස් ලෝකෙට මේ ආවා. කාගේවත් ටැග්ගක් හැටියට නෙවෙයි. ස්වීප් එකක් හැදිලා නොවේ. එහෙමනම් වාසනාව හූරලා නොවේ. මිනිස් ලෝකෙට අපි ආවේ ඒ අකුසල පිහිටපු හිත අපිට පවතිද්දි අපි මේ අකුසල් මැඩගෙන කරපු පින් තියෙනවා සංසාරේ. ආනි පිනක් මතුවලා තමයි මිනිස් ලෝකෙට ආවේ. නමුත් හිතේ ස්වභාවය තියෙන්නේ අකුසලෙ පිහිටලා. මේ නිසා තමයි ඉක්මනටම අපාය යන්නේ. මිනිස් ලෝකෙට එනවා කියන එක අමාරු වැඩක්. අපායේ උපදිනවා කියන එක ලේසි වැඩක්. බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි සුකරානි අසාධූනි යත්තචේ අහිතානිච. තමන්ට අහිත පිණිස පවතින, තමන්ට දුක් පීඩා පිණිස පවතින දේවල් කරන්ට හරි ලේසි. යං වේ සුඛංච සාධුංච තං වේ පරම දුක්ඛරං. තමන්ට යමක් සැප පිණිස පවතීද, යහපත පිණිස පවතීද, ඒක කරන්ට හරි අමාරුයි. ඒක ඇත්තනේ. දැන් බලන්න සමාධියක් දියුණු කරගන්න කොච්චර අමාරුද? විදර්ශනා ප්‍රඥාවක් දියුණු කරගන්න කොච්චර අමාරුද? සීලයක හිත පිහිටුවගෙන පවත්ව ගන්න කොච්චර අමාරුද? නමුත් නමකට යනවයි කියන එක සුටුස් ගාලා කරන්න පුළුවන්. බලන්න එහෙමනම් මේ අකුසලයේ හිත පිහිටා තිබෙනවා. බුදුරජාණන් වහන්සේලා
පහළ වෙලා අපට ඔන්නේ අනුතුරු පින්නා දෙනවා බලපං හිත දිහා. මේ ප්‍රශ්න නැද්ද? ඔන්න අපට පේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේකට ප්‍රතිවිරුද්ධ වීරියක් ගොඩනගා ගන්න කියලා. ඒ මොකද්ද? මේ අකුසල් එනකට මේ අකුසල් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න එපා. මේ අකුසල් ඉස්මතු වෙන්න ඉඩ දෙන්න එපා. මේ අකුසල් වළක්වන්න ඉස්සෙල්ලා සංවර කරන්න. ඊට පස්සේ සිහිය පිහිටවන්න, සිහිය දියුණු කරන්න. දැන් මෙහෙම කියමු ඔන්න අකුසල් ප්‍රහාණය කළා. අකුසල් ප්‍රහාණය කරපු කෙනේ රාගේ හිතද්දි රාගේ හිත පිහිටන්නේ නැහැ. විරාගයේ හිත පිහිටනවා. අකුසල් ප්‍රහාණය කරපු කෙනේ දේශේ හිතද්දි දේශයට හිත පිහිටන්නේ නැහැ. මෛත්‍රී හිත පිහිටනවා. අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක් ඉරිසියාවේ හිතද්දි ඉරිසියාව හිතන්න බෑ යාට. එයාගේ හිත මුදිතාවට එනවා. මුදිතාව කියන්නේ තවත් කෙනෙක් දුවන වෙනවට තියෙන සතුට. මෙන්න මේ ඒකට හේතුව මොකද? හිත කුසලයේ පිහිටා තිබීම. එහෙනම් මේ හිත අකුසලයේ පිහිටා තිබෙනවා කියන එක අනිත්‍ය දෙයක්. එහෙනම් අනිත්‍ය නිසා අපිට පුළුවන් අකුසලයෙන් බැහැර කරලා කුසලයේ නගා හිටවන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ පිණිස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනිත් ලෝකයේ අනිත් සියලු දේවල් වලට වඩා වෙනස් එකක්. මේ ගැන අවබෝධයක් තිබෙන කෙනෙකුට කොයිතරම් තමන්ගේ ජීවිතයට යහපතක් උදා කර ගන්නට පුළුවන්ද? දැන් මේ රටේ මිනිස්සු මේ ආගම් වෙනස් කරන්නේ සල්ලි වලට බඩු ගන්න පිළිවෙලට කඩේ ගිහිල්ලා. කඩේ ගිහිල්ලා ජාඩි කරෝල ගන්නවා වගේ. බොහොම ලේසියෙන් වෙනස් කර ගන්නවා. දැන් අලුත් එක තමයි හිරකාරයෝ නිදහස් කරන එක. දඩ මුදල් ගෙවා ගන්න බැරි හිරකාරයන්ව පල්ලි මාර්ග නිදහස් කරනවා. නිදහස් කළා ඊට පස්සේ එයා ඉස්සරහා ධම්මපදේ හරි පිරිත් පොත හරි බිම දානවා පාගපන් කියලා. පාගනවා. පාගගෙන ඉඳෙද්දි තමයි කුරුසි අතර දෙන්නේ. ඊට පස්සේ මේකට මේක කප්පුක වගේ කුරුසි. ඊට පස්සේ ධර්මයට බැන ඉතින් මරණින් මත්තේ නිරේ උපදිනවා. දැන් බලන්න මේ ආගම් වල තියෙන මේ භයානක චින්තනය මට හිතා ගන්න බෑ මේ ධර්මයට මෙච්චර වෛර කරන්න පුළුවන්ද කියලා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ සාමේ කියන එකට පල්ලිය කියන්නේ සාමකාමී තැනක් කියලා. පල්ලිය ගැන මම අර්ථකථනයක් දෙන්නම්. මේක තමයි ඒකේ ඕනම දෙයක අර්ථකථනයක් දෙන්න පුළුවන් අතීතයේ අධ්‍යයනය කරාම. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු දේශපාලන ව්‍යාපාරයක්. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු ත්‍රස්තවාදී සංවිධානයක්. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු පාතාල ලෝකයක්. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු මිත්‍යා දෘෂ්ටියකින් යුක්ත ආගමක්. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු සමාජ සේවයක්. ඔය ලක්ෂණ පහම තියෙනවා. ඔය ලක්ෂණ පහම තියෙනවා මුස්ලිම් පල්ලියේ අනිත් පල්ලියේත්. ඒ නිසායි දරුණු කල්ලි බිහි වෙන්නේ. කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් දැන් බලන්න හිතක් දිහා බලන්න උගන්වද්දී හිත අකුසලේ පිටලා තියෙනවා. මේක අහිත පිණිස පවතින දෙයක් ඔබට. ඔබට මේක දුක් පිණිස පවතින දෙයක්. ඔබට මේක අයහපත පිණිස පවතින දෙයක්. ඔබ මේක ප්‍රහාණය කරගන්න සිහිය පිටවන්න, වීරිය පිටවන්න, නුවණ පිටවන්න කියලා උගන්වනකොට ඒ ධර්මයේ හිතට ගත්ත එක්කෙනා ත්‍රස්තවාදීක් වෙයිද? කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. අන්‍යාගම් වලට වෛර කරයිද? කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. අතරින් පතර අපි ළඟටත් ඇවිල්ලා අන්‍යාගමිකයි බුදුදහම වැළඳ ගන්නවා. නමුත් කවදාවත් අපි ඒ ආගම් කෙරෙහි නපුරු හිතක් පහළ කරවන්නේ නැහැ. අපි උගන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබීම නිසා ඔබට මේ විදිහේ වාසනාවක් හිත දියුණු කරගන්න උදා වුණා කියලා. ඒක විතරයි උගන්වන්නේ. අර වෛර කරන්න උගන්වන්නේ නැහැ. මොකද අපි දන්නවා වෛරය අකුසලයක් කියලා. දේශය අකුසලයක් කියලා. කුසල අකුසල අඳුනක් නැති පවපින තෝරගන්න බැරි ආගමකට මේ ලෝකයේ ඕනෑම අපරාධයක් කරන්න පුළුවනි.
නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒ අපරාධ කරන්න පුළුවන් වෙන්නේ අධර්මයේ බලවත් වුණොත් විතරයි. ධර්මයේ බලවත් කළොත් ඒක කරන්න බෑ. ධර්මයේ බලවත් කරන්නට නම් ඒ කෙනා සම්මාදිට්ඨියම ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඔබත් ඔබේ ශක්ති ප්‍රමණින් ධර්ම ප්‍රචාරයක යෙදෙන්න ඕනේ. ඔබ යම්කිසි කැපවීමක් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවන්න. එතකොට මේ අන්‍යාගමික කෙනෙකුට හරි තේරුනොත් මේ හිතේ අකුසල් නිසා මේ ඔක්කොම වෙන්නේ කියලා කවුද කැමති අකුසල් තියාගන්නේ? අකුසල් ප්‍රහාණය කරන්නයි කැමති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලෝකේ ඕනෑම බුද්ධිය පාවිච්චි කරන්න කැමති කෙනෙක් කැමති වෙනවා. ඉතින් මේ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අඳුන ගන්නවා. උන්වහන්සේ මේම වදාලා මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේට. දැන් අපි දන්නා බුදුරජාණන් වහන්සේ උත්තර නොදුන්න බැහැර කරපු ප්‍රකාශ නොකරපු මේක අදාළ නැහැ. මේක මාතෘකාවක් හැටියට කතාවට ගන්න එපා කියලා බැහැර කරපු ප්‍රශ්න 10ක් තියෙනවා. අද අපි මේ ප්‍රශ්න ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මාළුන්ගේ පුත්ත මෙන්න මේක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේක දේශනා කළා කියලා මතක තියාගන්න කියනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛාරය සත්‍යය. තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍යය. තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යය. මෙන්න මේ ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ කියා දුන්නා කියලා හිතන්න කියනවා. දැන් එතකොට අපිට පැහැදිලිව පේනවා මේ බුද්ධ දේශනාවල් තුලින් හරි පැහැදිලි ධර්මයක්, පැහැදිලි ඉලක්කයක්, පැහැදිලි මඟ පෙන්වීමක්, පැහැදිලි මාතෘකාවක් මේ බුද්ධ ශාසනය තුල තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මාළුන්ගේ පුත්ත අයි මේ තථාගතයන් වහන්සේ මේ ධර්මයේම කියා දෙන්නේ මේක තමයි කියනවා ජීවිතේට අතිශයින්ම ප්‍රයෝජනවත් දෙය. මේක තමයි නිර්වාණගාමී මාර්ගයට මූලික වෙච්ච දෙය. මේක තමයි අවබෝධයෙන්ම කලකිරෙන්න උපකාර වන දෙය. මේක තමයි අවබෝධයෙන්ම නොවැළෙන්න උපකාර වෙන දෙය. මේක තමයි තණ්හාව නිරුද්ධ වීමට උපකාර වන දෙය. මේක තමයි විශේෂ ඥානයේ පිණිස උපකාර වන දෙය. මේක තමයි නිවන පිණිස උපකාර වන දෙය. බලන්න එහෙමනම් අපට හිතන්න ඕන දේ පැහැදිලිව තියෙනවා. මේකට අපට වමනයි කාටවත් සොලවන්න බැරි ප්‍රසාදයක් බුදුරජාණන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. මොකක්ද ඒකට කියන වචනේ? ශ්‍රද්ධාව. මොන ශ්‍රද්ධාවද? අචල ශ්‍රද්ධාව. තවත් විදිහකින් කියනවා නම් ආකාරවතී ශ්‍රද්ධාව. තව ශ්‍රද්ධාවක් තියෙන වැඩකට නැති එකක්. අමූලිකා ශ්‍රද්ධා. අමූලිකා ශ්‍රද්ධා කියන එක අවබෝධයකින් නෙමෙයි තියෙන්නේ, ඕනම ගැටයකට අහු වෙන එකක්. පරිප්ලව පසාදස්ස පඤ්ඤා න පරිපූර්ති. ඉල්පෙනි සදහැ ඇත්තවට ප්‍රඥාව නොපිරේ. ඒ කියන්නේ එහෙම ප්‍රඥාව ඇති වෙන්නේ මොකෙන්ද? අවබෝධයෙන් පැහැදීම කියන එක ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරය ආදී දෙයින් කල්යාණ මිත්‍ර සේවනයේ විශේෂයෙන්ම උපකාර වෙනවා. උදාහරණයක් මම කියන්නම්. බුදුරජාණන් වහන්සේ ළඟ 500ක් මහාන වුණා. මහාන වෙලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නිදිදී දේවදත්ත මෙතෙන්ට ආවා.
ඇවිල්ලා කිව්වා දැන් බලන්න මේ නිවන් මඟ ගැන මම හරීම කෙටි ක්‍රමයක් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. කෝ පිළිගත්තේ නෑනේ. හරි කෙටි ක්‍රමයක් මම කියලා දුන්නා කිව්වා මොකද්ද තියෙන්නේ මේකේ පොඩි දෙයක් කිව්වා තියෙන්නේ. මේකේ තියෙන්නේ මහාන වෙච්ච කෙනා නිර්මාංශ වෙන එක කිව්වා පළවෙනි එක. දැන් මේ කවුද කියන්නේ? ඔව් පළවෙනි එක නිර්මාංශ වෙන එක කිව්වා. දෙවෙනි එක තමයි කිව්වා තුන් සිවුරෙන් ඉන්න එක. හතරවෙනි එක තමයි කිව්වා ගහක් යට ඉන්න එක. පස්වෙනි එක කිව්වා පාසකුල චීවර දරන එක. හතරවෙනි එක පාසකුල චීවර දරන එක. පස්වෙනි එක කියලා කිව්වා පින්ඩ පාතෙන් ඉන්න එක. මේක තමයි කිව්වා කෙටි ක්‍රමේ. ඉතින් කෝ මම බුදුරජාණන් වහන්සේට මේක කිව්වා කෝ අහන්නේ නෑනේ. දැන් මේකෙදි කැපිලා පෙවුන අර 500ට බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ රැල්ලට අහුවෙලා. එහෙනම් රැල්ලට අහුවෙලා නැත්තේ දේවදත්ත තමයි කෙටි ක්‍රමේ දන්නේ. අන්න දැක්කද ඉල්පෙනි සැදැහැ තියෙන කිනා අහුවෙන තාලේ. අර 500ම සද්ධාවේ පිටුවා ගත්තා කවුරු ගැනද? දේවදත්ත ගැන. ඊට පස්සේ දේවදත්ත කිව්වා එන්න මාත් කියන්න මං ආයෝ සුළු දෙයක් නියෝක. මම අපේ රටේ දැන් පහළ වෙලා ඉන්න සමහරු කියනවා සමාධි නැති අයට කියනවා අයියෝ සුළු දෙයක් නේ විනාඩි 10ක් මේ සමාධිය ඇති කරගෙන මං දාලා දෙන්නම් පළවෙනි ධ්‍යානෙට. අනේ දන්නේ නැති අය යනවා. එහෙම පන්ති තියෙනවා දැන්. දන්නේ නැති අය යනවා. අර දේවදත්තට අහු වෙනවා වගේ. කියලා කියනවා මේ හුස්ම පොඩ්ඩක් ගන්න කියනවා විනාඩි 10ක් 100 පිටවගෙන. පළවෙනි ධ්‍යානෙට දාලා දෙන්නම් කියනවා. පුදුම වැඩක් මේක. අර ශ්‍රද්ධාවේ පිහිටුවා ගන්න බැරි අය මොකද වෙන්නේ ඔක්කොම අහු වෙනවා. ඉල්පෙන සැදැහැ ආකාරවතී ශ්‍රද්ධා නැති අය ඔක්කොම අහු වෙනවා. ඊට පස්සේ මේ ගයාවට එක්කගෙන ගියා. දැන් එක්කගෙන ගිහිල්ලා දැන් ඒ 500 වට කරගෙන දැන් කවුද බණ කියන්නේ? දේවදත්ත නිවන කරා එක්කන් යන්න මේ භික්ෂුන් වහන්සේලාව. දැන් එතකොට මේ 500 නමම හිතාගෙන ඉන්නේ මේ තමයි අපේ ගැලවුම් කාර්යය. බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දැක්කා. දැකලා බැලුවා මේ 500 නමම මාර්ගඵල ලබන්න පුළුවන් 500 නමක්. මේ 500ම අමාරු වැටෙනවා. මෙයාට තව දුරට තහුම්කම් දුන්නොත්. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කැඳෙව්වා. කැඳවලා කියනවා පින්වත් සාරිපුත්ත පින්වත් මොග්ගල්ලාන ඔබට කරුණාවක් නැද්ද මේ මහාන වෙච්ච අය ගැන? ඇයි භාග්‍යවතුන් වහන්සේ? අන්න මේ දේවදත්ත 500ක් දැහැගෙන ගියා. ඔය 500 අමාරු වැටෙන්න කලින් ඉක්මනට බේර ගන්න කිව්වා. සාරිපුත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දැන් වඩිනවා කොහටද? ගයා ශීර්ෂයට. දැන් දේවදත්තට පේනවා. දේවදත්ත කියනවා අර ස්වාමීන් වහන්සේලාට සාමාන්‍යයෙන් මහණෙනි කියන වචනේ බුදුරජාණන් වහන්සේ පමණයි යොදන්නේ. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේලාට කියනවා බලාපල්ලන්න මහණෙනි. දැන් මෙයා තමයි මේක මේ රඟපාන්නේ. අන්න මහණෙනි බලාපල්ලා සරියුත් මොගලන් දෙන්නම එනවා. අන්න බලාපල්ලා ශ්‍රමණ ගෞතමයන් අතෑරලා මගේ ළඟට එන අපූර්ව කියලා කියන ඕන වඩින්න කියලා ඕන තමයි එයා දෙපැත්තෙන් තියාගත්තා. චරිත මුගලන් දෙනම මහරහතන් වහන්සේලා දෙනමත් දෙපැත්තෙන් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ සමහර දවස්වලට සාරිපුත්ත මහරහතන් වහන්සේට හරි මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ධර්ම දේශනා පවරලා චුට්ටක් උන්වහන්සේ හාන්සි වෙලා අහගෙන ඉන්නවා සිහියෙන්. දැන් දේවදත්තට උනුන මේක රකපාන්න. දේවදත්ත කියනවා මේ සාරිපුත්ත ඔබ දැන් මේ භික්ෂු සංඝයාට දහම් දිසන්නේ මගේ පිට චුට්ටක් එක්කමයි. මම හාන්සි වෙනවා. දේවදත්ත හාන්සි වුණා. හාන්සි තමයි සුටුස් කාලා නින්ද ගියා. ඒ මොකද? සම්මා දිට්ඨිය නොපිහිටපු කෙනෙක්, සම්මා වායාමයේ නොපිහිටපු කෙනෙක්, සම්මා සතිය නොපිහිටපු කෙනෙක්, සම්මා සමාධිය නොපිහිටපු කෙනෙක්, ආර්ය මාර්ගෙ නොපිහිටපු කෙනෙක්, ආර්ය මාර්ගයට ප්‍රතිවිරුද්ධ කෙනෙක්, ආර්ය මාර්ගයෙන් බැහැර වෙච්ච කෙනෙක්. හාන්සි වුණා විතරයි ගොරොද්දේ දැද බුදි.
මේක හොඳ අවස්ථාව. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ චිත්‍ර වලින් ඒක මවලා පෙන්නනවා. වේගෙන් අවබෝධ වුණා මේ ස්වාමීන් වහන්සේලාට. ඊට පස්සේ මොකද වුනේ? මේ ස්වාමීන් වහන්සේලාව බේරගෙන ආපහු වැඩියා. මේකෙන් අපිට පේනවා මේ ශ්‍රද්ධාව තිබුණ නැත්තම් ඉලක්කෙට එයා අමාරු වැටෙන්න තියෙන එකල එසේනම් මේකල කවර කතාවද? ඒ නිසා ශ්‍රද්ධාව තිබ්බ යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන මිසක් වෙන දෙයක් ගැන නොවේ. මේ නිසා අපි මේ මතේ හරියට හිටියොත් අපිට මේ ධර්මයේ කරා යන්න පුළුවන්, අමාරු වෙටින්නේ නැහැ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේව සරණ ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගියා. ඊළඟට අපේ ශ්‍රද්ධාව තියෙන ඉක්පන්ටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා. ඉතින් මේ නිසා අපි මේ අදහස තුල ඉන්න ඕනේ අවබෝධයෙන්. ඔබ ඉන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ ඉඳලා කල්පනා කරන කෙනෙක් හැටියට මිසක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිටස්තරෙක් හැටියට කල්පනා කරන විදිහට නොවේ. ඒ මිටියට තමයි වැටෙනවා. මොකද ඒක නෝන කෙනෙක් මට කියනවා මේ ටීවී එකේ කිව්වා මේ මානසික පීඩනයේ තියෙන අය භාවනා කරන්න හොඳ නැහැ. මේ කියලා මම කිව්වා ඔබ භාවනා කරනවනේ කරනවා. ඉතින් ඔබට මානසික පීඩනයේ භාවනාව නිසා ඇති වුණාද? අනේ නෑ කිව්වා. මොකද නැත්තම් මේ මොකද මේ ඕන නැතිව ගිරින්නේ? මම ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. ඔබ ඉන්නේ අනිත් පැත්තේනේ. අනිත් පැත්තේ ඉන්නකන් ආරක්ෂාවක් නැහැ. තමන් ඉන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ, බුද්ධ ශාසනයේ පැත්තේ. එතකොට තමයි මේක හරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මේක අවුලක් නැතුව ඒ ධර්මයේ තුලම රැඳී සිටීමෙන් තමන්ටත් මාර්ගඵල අවබෝධයක් ඇති කරගෙන තමන්ගේ දූ දරුවන්ටත් මාර්ගඵල අවබෝධයක් ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි බුද්ධ ශාසනය. දැන් අපිට දුර්ලභ අවස්ථාව. අපි දන්නවා අපේ හිතේ අකුසල් තියෙනවා. අකුසල හිත පිටිනවා. මේක නරක දෙයක්. මේක අපිට වාසියක් නොවේ. මේක අපිට අවාසියක්මයි. ඉතින් මේක වාසියක් වෙන්න නම් අපිට මානසික වීරිය පුහුණු කරන්න ඕන. සිහිය දියුණු කරන්න ඕන. නුවණ දියුණු කරන්න ඕනේ. ශ්‍රද්ධාව තුලින් අපි රැකවරණේ සලසා ගන්න ඕනේ. ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ සල්ලිකාරයෙක් වගේ කෙනෙක්. ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් වගේ ආකාරෝති ශ්‍රද්ධාවට පැමිණිච්ච කෙනා. ඒ කියන්නේ මේ වගේ එකක්. දැන් අපි කිය ඔබට සල්ලි ටිකක් තියෙනවා. ඔබ මේ සල්ලි චුට්ටක් තියාගෙන වෙළඳ පොළට යනවා. සල්ලි චුට්ටක් තියාගෙන වෙළඳ පොළට අනේක කෙනා හොයන්නේ හොඳ බඩුද ලාභ බඩුද? ලාභ බඩු හොයන්නේ. ඒකට මොකද හේතුව? ප්‍රමාණය ටිකයි තමයි ළඟ තියෙන්නේ. ඒ ටිකට පිරිමැහෙන විදිහට තමයි යා බඩු තෝරන්නේ. අපිට හොඳට ස්වීඩන් කරන්න පුළුවන් විදිහට සල්ලි ලොකු ගොඩක් තමන් ළඟ තියෙනවා. තමන් එහෙනම් ලාභ බඩු දිහා බලන්නේ නැහැ. තමන් බලන්නේ මෙතන තියෙන හොඳම වටිනා ඔරිජිනල් එක මොකද්ද කියලා. ඒක තමයි ගන්නෙ. මොකද හේතුව? ඒක ගන්න උවමනා ධනයක් තමන් ළඟ තියෙනවා. මෙන්න මේ වගේ ආකාරවතී ශ්‍රද්ධාව. ආකාරවතී ශ්‍රද්ධාව තිබිච්ච එක්කෙනා පහදින්නේ චතුරාර්ය සත්‍යයටමයි. ආකාරවතී ශ්‍රද්ධාව නැත්තම් හඬට පහදිනවා. රූපෙට පහදිනවා. කතා විලාසයට පහදිනවා. කතන්දර වලට පහදිනවා. වෙන වෙන දේවල් වලට පහදිනවා. මොකද හේතුව? එයාගේ ශ්‍රද්ධාව අර මුදල් චුට්ටක් තියෙන එක්කිනා වගේ බාල බඩුවට හිත යනවා. ගොඩක් සල්ලි තියෙන එක්කෙනා හරි දේ තෝර ගන්නවා, ඔරිජිනල් එක තෝර ගන්නවා, වටින එක තෝර ගන්නවා.
ඒ වගේ තමයි ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කෙනා නියම දේ මේකයි කියලා තෝරගන්නවා. අන්න ඒ කෙනා තමයි නියම ප්‍රයෝජනෙ ගන්නෙ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හම්බෙච්ච වෙලාවේ එයා පහදින්න ඕනේ මොකේටද? චතුරාර්ය සත්‍ය ධර්මයටමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි පහදින්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ වෙලා මේක ප්‍රගුණ කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ශ්‍රී සද්ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. රහසින්වත් පව් නොකළසේක. සියලු පාපයන්ගෙන් මිදුණසේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක. බුදුරජාණන් වහන්සේ අසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. නාසයෙන් ගන්ධ සුවඳ දැන ඒ ගන්ධ සුවඳ කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක.